මේ ටික නම් තේරෙනවනේ. අනිත් කට්ටිය එකතු වෙනකම් මම ටට්ටක් ගාලා මේ ටික හදාගෙන යන්නම්. දැන් මොකද කරන්න ඕනේ? ස්ථානේ හොයාගත්ත 4:00 තියෙන්නේ. එහෙනම් අපිට හොයන්න පුළුවන් Q2 කීයද කියලා. 4ක් බැලුවොත් 1 2 3 4යි. මෙන්න 4. එකට එකතු කරන්න ඕනේ. ඉතුරු සෙට් එකෙන් භාගයක්. එහෙමනේ. ඉතුරු පරතරය 15න් 12ක් අඩු කළා මේකේ පරතරයක් 3යි. ඒකෙන් මට ඕනේ භාගය. ඒ කියන්නේ 4 එකතු කිරීම 3 වැඩි කිරීම එක කියන්නේ 3යි 2න් බෙදුවාම 1.4 කියන්නේ කීයද? 1 2 3 4 කියන්නේ 12නේ. හරි. 12ට එකතු කරන්න ඕනේ 3 2න් බෙදුවා කියන්නේ 1.5ක්. එතකොට හරිමද නම් එනවා 13.5යි. හරිමද අපිට ඇවිල්ලා තියෙනවා 13.5ක් කියලා. හරි. අපි බලමු පුතේ ඊළඟට Q3 අන්තිම එක. ඒකෙත් පුංචි වෙනසක් වේවි. මොකද මෙතන හිඩසක් එකනේ ගන්න හරිමද? බලන්න. Q3 හි පිහිටීම. එතකොට සූත්‍රයේ කැපිටල් n දාන එක 4න් 3න් වැඩි කරන්න ඕනේ එතකොට. n කියන්නේ 9 n කියන්නේ 8යි. අරට එකතු කරන්න ඕනේ එකක්. ඒක වැඩි කරන්න ඕනේ 4න් 3න්. ඒ කියන්නේ 8 1යි 9යි. ඒක වැඩි කරන්න ඕනේ 4න් 3න්. උඩයට කපන්න බෑනේ වැඩි කළා ගමු. 9 3 27යි. ඒක බෙදන්න ඕනේ 4ෙන්. එතකොට පුතේ 27ට 4 ඒවා අපිට එනවා හයක් කියලා. ඉතුරුයි 3ක් බෙද්දේ 4. දැන් බලා ගන්නකො වැඩි. දැන් අපිට හොයන්න පුළුවන් එම නිසා Q3 වල හරියටම 6ක් ගිහිල්ලා ඉතුරු සෙට් එකෙන් 4න් 3ක් ගන්න ඕන. 6ක් යම් බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ කියන්නේ 20. ඔන්න ආව 6 වෙනි තැනට. ඒකට එකතු කරන්න ඕනේ. දැන් 20 තියෙන මෙතනනේ. මේ අතර පරතරයෙන් කොච්චරද? 4න් 3. ඒ අතර පරතරය වලට පේනවා 4යි තියෙන්නේ. ඒකෙන් 4න් 3ක් තමයි ගන්න ඕනේ. හරිනේ? 20යි 24 අතර පරතරය 4යි. ඒකෙන් 4න් 3ක් ගන්නයි ඕනේ. මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට 20 එකතු කිරීම 3 කියන්නේ දැක්කද වෙනස? එතන උත්තරේ එනවා 23ක් කියලා. එතන උත්තරේ එනවා 23ක් කියලා. පැහැදිලිද වැඩි? ඔන්න ඔහමයි. හරි. එහෙමනම් මං හිතනවා ඔයාට මේ උත්තරවල වෙනස්කම් පැහැදිලි ඇති කියලා. පොඩි වෙනසක් වෙනවා සූත්‍රය හදලා කරද්දි. හැබැයි ඔයාට තේරුම් ගන්න ඕනේ ඔය වෙනසට වැරදි දාන්නේ නැහැ. අචුපතෙත් එක කියලා තියෙනවා කොහොමත් එහෙම තමයි. ඔය පුංචි වෙනසක් ආවට බය වෙන්න එපා. උත්තර දෙකම හරි. ලේසි ඉතින් මේ කපල කොට් එකනේ. මෙහෙම ආවොත් මෙහෙම වෙනස් වෙන විදිහට එක්සෑම් එකේ දෙන්නේ නැහැ. එහෙම ආවොත් ඔයා මෙහෙම කරන්න. කවුරු හරි වැරදි කිව්වොත් මට කියන්න මම පැහැදිලි කරලා දෙන්නම්. මොකද අපි කැම්පස් එකේ සංඛ්‍යාන විද්‍යාව කරලා තියෙන්නේ. ඒ ඔයාට කියන්න අපේ මේ ඔය කැම්පස් එකේ ඉන්නකොට පුතේ විවිධ කඳවුරු තියෙනවා. සයන්ස් ෆැකල්ටි විශේෂයෙන්ම ඔය සංඛ්‍යාන විද්‍යාව. මම හිටියෙත් ඔය ස්ටැටිස්ටික් කරපු සෙට් එකේ අපේ තෝරගත්තේ 46 දෙනා මුළු බැච් එකේම ස්ටැටිස්ටික් කරන්න. කොහොම හරි මගේ වාසනාවකට මාවත් තේරුණා ෆස්ට් ඉයර් එක්සෑම් එකේ ප්‍රතිඵල වලින් ගන්න. අපිව අරන් ගියා පුතේ කුරුණෑගල පැත්තේ ලස්සන කඳවුරක් තිබ්බ එතන. කඳ උඩ තමයි තිබ්බේ මේ ඒ හෝල් එක. අපිට දවස් 2ක දවස් 3ක මට මතක විදියට ලස්සන කැම්ප් එකක් ඒ ආචාර්යවරු ටික අපිට හදලා දීලා තිබ්බ අයියලත් එක්ක එකතු වෙලා සීනියර්ස්ලත් එක්ක එකතු වෙලා. එතකොට මේ ඒකෙදි තිබ්බ පුතේ දෙවෙනි දවස් අවසානයේදී තිබ්බ ඩිබේට් එකක්. ඔය ඩිබේට් එකේ තිබ්බේ සංඛ්‍යාන විද්‍යාව නිවැරදි කියන පැත්ත සහ සංඛ්‍යාන විද්‍යාව වැරදි කියන පැත්ත. දැන් ටීම් 4ක් තිබ්බා. දැන් මගේ ටීම් එකේ මම තමයි
ලොක්කා කියන්නේ නායකයා. මගේ ටීම් එකේ මම තමයි නායකයා. එහා පැත්තේ වෙන කෙනෙක්. ඉතින් මේ මට හම්බුනේ සංඛ්‍යාන විද්‍යාවෙන් ලැබෙන ප්‍රතිඵල නිවැරදි කියන එක. ඒ කියන්නේ ප්‍රතිඵල වලින් ගන්න තොරතුරු හරි කියන එක. මම ඉතින් දන්න දේවල් ඔක්කොම දාලා පැහැදිලි කළා. මගේ ඔය අනිත් යාළුවෝ ටික ඒ වුණාට අපි පරාදයි. මේ අන්තිමට අපේ මහාචාර්ය සූර්යාරච්චි සර් එයා තමයි ටිකක් වයසයි. එයා තමයි ලොක්කා ස්ටැටිස්ටික් එකේ. එයා පොතුත් ලියලා තියෙනවා. සූර්යාරච්චි සර් අන්තිමට එල කිව්ව මොකක්ද දන්නවද? ඔය සංඛ්‍යාන විද්‍යාව කියන්නේ පට්ටපල් බොරුවක් නේ. අපිනේ අරගෙන ගණන් හදන්නේ. දැන් ඔය වගු ගහනකොට එහෙම ඔයගොල්ලෝ පන්ති ප්‍රාන්තරේ හරි මැදාගේ අරගෙන ගාන හැදුවේ. කවුද කියන්නේ? හරි මැදාගේම යොතන්ට එන්නේ කියලා. වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔය බොරුන්නේ කියලා මිනිහා ඉතින් මිනිහා නෙමෙයි. ඒ සර් අපිට එහෙම කියලා ගියා අපි පරාදයිද? ඒ වුණාට ඉතින් හිටපු කට්ටිය හොඳට කතා කරලා එහෙම කියලා කිව්වා ඉතින්. ඒ වුණාට ඔන්න ඕකයි තත්ත්වය. ඉතින් ඔයාට මතක නම් අපි මීට අවුරුදු 4කට 5කට විතර කලින් ඔයගොල්ලෝ චූටි කාලේ අපි යසෝර අධ්‍යාපන ආයතනයෙන් කළා මේ මාස්ටර්ස් කියලා වැඩසටහනක්. ඒක මගේ මොළුවට ආවෙම එදා ඒ තිබ්බ කදවුරේ තිබ්බ ප්‍රෝග්‍රෑම්ස් තරග තිබ්බ ලස්සන තරග. ඒවෙන් තමයි මමත් ඔය හිතිලා පටන් ගත්තේ. නමුත් දැන් මේ කොවිඩ් එකත් එක්ක අපිට මුකුත්ම කරන්න බැරුව ගියා. ඉතින් ඔයගොල්ලන්ට ඒ chance එකක් හම්බුනේම නැහැ කාලෙකින්. හරි. අපි එමු එහෙනම්. ඔන්න ඔයාලට පැහැදිලි කරලා දුන්නා සූත්‍රයේ භාවිතයෙන් සමහර වෙලාවට එන්න පුළුවන් වෙනස් අගයක්. නමුත් ඒ වැරදි කියලා අපි ගන්නෙ නැහැ. හරි. එහෙනම් ඔන්න මම මෙතනින් ඔය raw data වල අපි මේවට කියන පුතේ අමුදත්ත. ඒ කියන්නේ තොරතුරු ගත්ත විදිහටම තියෙන. ඉලක්කම් විදිහට තියෙන. වගුගත කරලා නැහැ. දැන් වගුගත කළා නම් පුතේ මේ ඉලක්කම් අපිට මේ විදිහට දකින්න පුළුවන්ද? බෑනේ. පන්ති ප්‍රාන්තරයක් දාලා ඒ අත ඉලක්කම් කීයද කියලා දැම්ම මිසක් ඉලක්කම් මොනවාද කියලා පන්ති ප්‍රාන්තර වගුවේ නැහැ. දත්ත සමූහණය කළාම ඒ දත්ත ටික පේන්නේ නැහැ. දත්ත කීයද කියලා විතරයි තියෙන්නේ. ප්‍රන්ති ප්‍රාන්තරයට දාලා දත්ත ගාන තියෙනවා. දත්ත ටික නැහැ. අන්න එහෙම આવොත් කොහොමද අපි ඔය චතුර්ථක හොයන්නේ කියලායි දැන් කතා කරන්න යන්නේ. මෙන්න වැඩි. දාගන්න පුතේ මෙහෙම අනුමාතෘකාවක්. අද දවසේ වැඩිපුර කතා කරනද මේවා නම් ඉතින් ගිය බදාදා කතා කළානේ. දාගන්න ඔයා මෙන්න මෙහෙම අනුමාතෘකාවක්. समूहित संख्यात व्याप्तियක समूहित संख्यात व्याप्तियक समूहित संख्यात व्याप्तियक Q1, Q2, Q3 सह अंतस चतुर्थक परासय सेवीव अंतस चतुर्थक परासय सेवीव හරි මට පේන්නේ පෑනක් පොඩ්ඩක් ලියවෙනවා මදි වගේ මම ටක් ගාලා ඉන්ක් එක මාරු කරගෙන ඉන්නවා හරි
අපි මෙන්න මේ විදිහට පුංචි උදාහරණකින් පටන් ගමුකෝ. දාගන්නකෝ පුතේ example කියලා. example. අපි ගමු පුංචි උදාහරණයක්. මෙන්න මෙහෙම එකක් ගමුකෝ. ලියන්න පුතේ මෙම එක්තරා පන්තියක මාත් එක්කම ඉක්මනට ලියමු. එක්තරා පන්තියක ළමුන් ගණිතය පරීක්ෂණයකදී ලබාගත් ලකුණු පහත සංඛ්‍යාත ව්‍යාප්තියේ දැක්වේ. පහත සංඛ්‍යාත ව්‍යාප්තියේ දැක්වේ. අපි මෙන්න මෙහෙම ගමු වගුම. මේ තියෙන ලකුණු මේ ඉන්නේ ළමයි ගන්න. ළමුන් ගන්න. ලකුණු පරාසය අපි ගමු පුතේ මෙහෙම 0.10. එතකොට 10 20 20 30 ඊළඟට 30 40 40 50. හිතන්නකෝ ලකුණු 50 දුන්න එකක් කියලා. ළමයි ඉන්නවා කියලා ගමු 4යි 6යි 10යි 9යි 3යි. ඔක්කොම ගන්න එකතු කළොත් මෙතන එනකොට 20යි 29යි 32ක් ඉන්නවා. වගුව ලස්සනට ගහගන්න. මෙහෙම දානනේ වගුව ගහන්න මං ඉරි ගහන්න යන්නේ නැහැ. මං ඉරි ගැව්වම ටිකක් ලස්සන වැඩි වෙයි. එතකොට හරිනේ නේ. එහෙනම් මං ඉරි ගහන්න යන්නේ නැහැ. ඉක්මනට වගුව දාගන්න ඉරි ටික ගහලා. හරි 10න් 10 තමයි පන්ති ප්‍රාන්තර ටික තියෙන්නේ. ළමුන් ගාන 4 6 10 9 3. ලියාගෙන වෙලාව ඉතුරු වුණොත් මේ වගුව ලස්සනට ගහගන්න. යටින් දාන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ රෝම 1 දාලා ලියන්න මේ මෙහෙම ගමුකෝ Q1 Q2 Q3 සහ අන්තස් චතුර්ථක පරාසය සොයන්න. අන්තස් චතුර්ථක පරාසය සොයන්න. දැන් අර උඩ තියෙන එකම තමයි මේ තියෙන්නේ. Q1 Q2 Q3 අන්තස් චතුර්ථක පරාසය සොයන්න. දැන් පුතේ මෙහෙමයි. මේක අර දත්ත ටික නෑනේ. 0.10 අතර ළමයි 4 දෙනෙක් ඉන්නවා කිව්වා මිසක් ඒ ලකුණු 4 නෑනේ.
ලකුණු ටික තිබ්බනම් මෙහෙම ලියාගෙන කපලා කොටලා හරියටම මැද ඉන්න එකාගේ ලකුණ මේ පැත්තේ මැද ඉන්න එකාගේ ලකුණ ලියන්න පුළුවන්. ලකුණු ටික පේන්නේ නැහැ. අන්න එතකොට පුතේ අර ඉස්සරහා කළා වගේ අර දත්ත ටික එහෙමම තියෙද්දි මම වාට කිව්වේ අමු දත්ත කියලා. දත්ත ගත්ත ගමන්මයි වෙනස් කළා. එහෙම තියෙනකොට කපලා කොටලා පුළුවන් වුණාට ඒ මෙතඩ් එකේ වගේ මෙතන හදන්න බෑ. අන්න එතකොට පුතේ අපිට ඕන වෙනවා ප්‍රස්ථාරයක්. ඔය ප්‍රස්ථාර අදින නම් මතක ඇති මං වාට කිව්ව ප්‍රස්ථාර කොළ දෙකක්වත් ඔයා තියාගන්න ඕනේ. ඔයාගේ පුතේ ප්‍රස්ථාර පොත තියෙනවනේ. ඒකෙන් කොළයක් දැනට කඩලා ගන්න නැත්නම් කොළ දෙකක්ම හරි කමක් නැහැ තියාගන්න. ඉස්සරහා අපි අදිනවා සමුච්ච සංඛ්‍යාත වක්‍ර. ඒව අපි අදින්නේ ප්‍රස්ථාර කොළවල. නැත්නම් නිවැරදියාගේ එන්නේ නැහැ. එක්සෑම් එකෙත් පුතේ ඔය ගාන ඇහුවොත් ඔයාට ප්‍රස්ථාර කොළයක් print කරලා දෙනවා ගාන ගාන. තේරුණානේ? අනිවාර්යෙන් මේක ඔය ජාල රේඛය වගේ නෙමෙයි, සංඛ්‍යාත බහුවචනය වගේ නෙමෙයි. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයෙන් ගානක් අහනවා නම් අනිවාර්යෙන් ප්‍රස්ථාර කොළේම තමයි කරන්නේ. අපි මෙහෙම කරමු. යටින් තරුවක් දාලා ලියන්න මෙහෙම මේකට අදාළව මේ සඳහා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් ඇඳිය යුතුය. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් ඇදිය යුතුයි. හරිද? දැන් ඔයාට මම කියලා දෙන්නම් පියවරෙන් පියවර කොහොමද මේ වගේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අදින්න කියලා. යටින් දාගමුකෝ අංක 1 කියලා. මම මේ දෙන්න යන්නේ වක්‍රය අදින පියවර. පළවෙනි පියවර තමයි පුතේ ඔයා මේ වගුවට එකතු කරගන්න ඕනේ. දීලා තියෙන සංඛ්‍යාත වගුවට එකතු කරන්න ඕනේ සමුච්චිත සංඛ්‍යාත තීරුව. මම ඒක ගන්න විදිය කියලා දෙන්න. දැනට දාන රෝම 1 කියලා දාලා පළවෙනි කාරණේ තමයි වගුවට සමුච්චිත සංඛ්‍යාත තීරුව. සමුච්චිත සංඛ්‍යාත තීරුව. ඒකට දාන සංකේතය පුතේ කැපිටල් F. ඔයාලට කල්යොත් දන්නවා ඔය සංඛ්‍යාන ගාන මධ්‍යන ගාන හදනකොට සංඛ්‍යාතය කියන එකට අපි දැන් මේ සිම්පල් F නේ. මේ තියෙන සිම්පල් F. මම මේ හරින් දාන්නම්කෝ සිම්පල් F. එතකොට පුතේ සමුච්චිත සංඛ්‍යාතය කියන එක අපි දක්වන්නේ කැපිටල් F වලින්. හරි? ඒක මම දැන් මෙතනට එකතු කරන තීරුව ළමුන් ගණන කමක් නෑ මම මේක මකන්න. කැපිටල් F කියලා මෙන්න මේ ඉස්සරහෙන් දා ගන්නම් ඒ තීරුව. රෝම 1ට ලියන්න වගුවට සමුච්චිත සංඛ්‍යාත තීරුව එකතු කළ යුතුයි. එකතු කළ යුතුයි. හරි. පළවෙනි පියවර තමයි වගුවට සමුච්චිත සංඛ්‍යාත තීරුව එකතු කරන එක. දැන් මම මෙහෙම ගන්න. මෙතන මට ඉඩ මදි හින්දා මම පොඩ්ඩක් මේ සංඛ්‍යාතය මේ පැත්තේ ලියා ගන්න. ටිකක් ලං කරන්න. 4 6 ඊළඟට 10 ඊළඟට 9 ඊළඟට 3. හරිද? මේ උඩ ළමුන් ගණන කියන එක මකලා මම සිම්පල් F කියලා කුඩින් දාන්න. මේ තියෙන සිම්පල් F සංඛ්‍යාතය. කී දෙනෙක් ඉන්නවද කියන්නේ? දැන් ඔයාගේ වගුවේ ඉස්සරහෙන් අලුත් තීරුවක් දාගන්න. ඒ තීරුව පුතේ අලුත් පාටකින් වෙන පාටකින් දාගන්න පුළුවන් නම් හොඳයි. ඒක පස්සේ යන්න කියලා එක දැනෙන්න. කැපිටල් F කියලා ඒ තීරුව නම් කරන්න. පොතේට අහගන්න දැන් මේ සමුච්චිත සංඛ්‍යාත තීරුව ගොඩනගන විදිහ. හරි ලේසි. පුතේ ඔය සමූහණය කරනවා කියන්නේ සමුච්චිත කරනවා කියන්නේ එකට ගන්නවා කියන අදහස. එතකොට සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ
සංඛ්‍යාත එකට ගත්ත කියන අදහස. තේරුම් ගන්න. සංඛ්‍යාත එකට ගත්ත කියන්නේ මේ බලන්නකො. මේ ප්‍රාන්තරය දක්වා සංඛ්‍යාත කියලා හතරයි. ඒක එහෙම. මේක ලියනකොට මේ ප්‍රාන්තරය දක්වා සංඛ්‍යාතය සමුච්චිත සංඛ්‍යාතය කියන අදහස ඒක. මේ ප්‍රාන්තරය දක්වා තියෙන සංඛ්‍යාතය. එතකොට පුතේ මේ දෙකම එකතු කරන්න ඕනේ. 4යි 6යි 10යි. තේරුණාද? මේ දෙකම එකතු කළා තමයි මෙතනින්. මේ ප්‍රාන්තරයට දාන සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ මේ දක්වා තියෙන සංඛ්‍යාතයන් එකතු. ඔන්න මම වඩ ක්‍රමයක් කියලා දෙනවා. මේ දෙක එකතුව මෙතන තියෙනවනේ පුතේ. ඒ හින්දා මේ දෙකේ එකතුව මෙතන තියෙනවා. ඒ හින්දා මේ අගයට මේ තුන්වෙනි අගය එකතු කරලා මෙතනින් ලියුවනම් හරි. 10 10 කීයද? 20යි. තව එකක් බලමු. මෙතන සමුච්චිත සංඛ්‍යාතය පුරවනවා කියන්නේ මේ දක්වා දීලා තියෙන සියලුම සංඛ්‍යාතයන් එකතු. මෙතන පුතේ දැනටම මේ තුන් දෙනාගේම එකතුව මෙතන තියෙනවනේ. ඕකට මේ හතරවෙනි එක එකතු කළා නම් හරි. ඔන්න 20යි 9යි 29. ඒ විදිහට මේක පුරවන්නේ මේ දක්වා තියෙන සංඛ්‍යාතය සම්පූර්ණයෙන්ම එකතු කරන්න. මෙතනට එනකොට 29ක් තියෙනවනේ. ඒකට මේ තුන එකතු කළා නම් හරි. එතකොට එනවා ඔක්කොම කීයද? 32ක් කියලා. දැක්කද සමුච්චිත සංඛ්‍යාත තීරුව කරනකපු විදිහ. ඒකේ පොන්චි මෙතඩ් එකක් තියෙනවා මේ 6 ක්‍රමයට. මෙයා මෙතනට එනවා. ඒකට මේ 6 එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ. ඕන ඒකලේ මෙහෙටත් දාන්න. කැන්සලෙන් දාගන්න මේ රටාව. මේක පුරවන්නේ කොහොමද? මේක මෙහෙට ගිහිල්ලා මේකයි මේ එකතු වෙලා තමයි මෙතනට. මේකට මේක එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. මේකට මේක එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. එතකොට මෙතනට එන්නේ පුතේ මුළු ගන්න. ඔක්කොම එකතු වෙලානේ මේ ඇවිල්ලා තියෙන්නේ. මුළු ළමයි ගන්න 32යි. හරි. ඔයා ලස්සන්ට වගුවට මේ තීරු එකතු කරන්න. වගුවට මේ තීරු එකතු කරන්න. එකතු කළා නම් දැන් එනවා පුතේ අපි සමුච්චිත සංඛ්‍යාත වගුව අදින්න. දැන් වගුව අදිනකොට මුලින්ම දැනගෙන තියෙන්න ඕනේ x අක්ෂයට දාන්නේ මොනවද? y වගුව නෙමෙයි ප්‍රස්ථාරය අදින්න. sorry. ප්‍රස්ථාරයක් අදිනකොට දැනගෙන තියෙන්න ඕනේ x අක්ෂයට දාන්නේ මොනවද? y අක්ෂයට දාන්නේ මොනවද කියලා. මුලින්ම අපි ඒක ලියා ගන්න. මේ අංක 1නේ. අංක 2. දාලා ලියන්න. මෙන්න මෙහෙම පන්ති ප්‍රාන්තරය x අක්ෂයටද සාමාන්‍ය ඝන විදියම තමයි තියෙන්නේ. පන්ති ප්‍රාන්තරය x අක්ෂයටද සමුච්චිත සංඛ්‍යාතය y අක්ෂයටද ගෙන අක්ෂ ක්‍රමාංකනය කර. අක්ෂ ක්‍රමාංකනය කර පන්ති ප්‍රාන්තරයේ මේ ටික වැදගත් හොඳට ලියන්න තේරුම් අරන්. පන්ති ප්‍රාන්තරයේ ඉහළ මායිම ඒ මොකක්ද ඒ කියන්නේ? දැන් ඔයාලට පේනවනේ නවත්තපු තැනින් පටන් අරන් කියන්නේ මේක පන්ති මායිම් අනුව තමයි පන්ති ප්‍රාන්තරය ලියලා තියෙන්නේ. එතකොට මේ ප්‍රාන්තරයේ ඉහළ මායිම කියන්නේ මේක. මේ ප්‍රාන්තරයේ ඉහළ මායිම කියන්නේ මේක. මේ ප්‍රාන්තරේ නම් මේක, මේ ප්‍රාන්තරේ නම් මේක, මේ ප්‍රාන්තරේ නම් මේක. එතකොට
ප්‍රාන්ති ප්‍රාන්තරයේ ඉහළමයිම x අගයටද හරි ගන්නවා x අගයටද තේරුණානේ x අගයට ගන්නේ පන්ති ප්‍රාන්තර ඉහළ සීමාව sorry ඉහළමයි අගයටද සමුච්චිත සංඛ්‍යාතය समुचित संख्याते समुचित संख्याते अपुरुटिका पोडी ने समुचित संख्याते y अगयटदගෙන y අගයටදගෙන खंडांक लबा खंडांक ගෙන खंडांक खंडांक ලකුණු කර खंडांक ලකුණු කර समुचित संख्यात वक्र පොඩකින්න ඔව් එහෙම ගමු समुचित संख्यात वक्र समुचित संख्यात वक्र අඳින්න ඔන්න වැඩි බලන්න මුලින්දම පොඩ්ඩක් ආපෝසරයක් මේ වගේ समूहित संख्यात व्याप्तिයක Q1 Q2 Q3 හන කිව්වම අර පරණ ක්‍රමයට බෑ වෙනස් වෙන්න ඕන මොකක්ද එනම් කරන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අදින්න ඕන වක්‍රය අදිනකොට පළවෙනි පියවර තමයි සමුච්චිත සංඛ්‍යාත තීරුව කරන ගන්න ඕන පාට කියලා දුන්නා ඒ ප්‍රාන්තරයේ දක්වා සංඛ්‍යාතයන්ගේ එකතුව තමයි සමුච්චිත සංඛ්‍යාතය කියලා කියන්නේ ඒක දැන් ඔයාලට පුළුවන් එතකොට ප්‍රස්ථාරය අදිනකොට x අක්ෂයට දාන්නේ පන්ති ප්‍රාන්තරය y අක්ෂයට දාන්නේ සමුච්චිත සංඛ්‍යාත කණ්ඩායම් ගත්තී ඒ ප්‍රාන්තරවල ඉහළමයිම ගන්න x අගයට දැන් මේ ප්‍රාන්තරය ගත්තොත් ඉහළමයිම මේක x අගයට ගන්නවා සමුච්චිත සංඛ්‍යාතය y අගයට ගන්න එයාට ගැලපෙන समुचित संख्याते y අගට ගන්න. අරගෙන තමයි ඛණ්ඩාංක ලබා ගන්න. එහෙමනම් ඔයා ගන්න පැන්සල් අතට. අරගෙන මේ තීරුවට දාලා ඛණ්ඩාංක ගමු. x වලගේ 10යි y වලගේ 4යි. පැන්සලෙන් දාගන්න. මෙතන නම් මේ ඛණ්ඩාංකයට අදාළව x වලගේ 20යි y වලගේ 10යි. මේ පන්ති ප්‍රාන්තරයට අදාළව මෙතනගේ 30යි මෙතනගේ 20යි. එතකොට මේ ප්‍රාන්ති ප්‍රාන්තරයට දාලා 40යි 29යි. එතකොට මේ ප්‍රාන්තරයට අදාළව 50යි 32යි. ඔන්න පුතේ ඛණ්ඩාංක ටික. දැන් ඔයා මෙහෙම දෙයක් කරන්න ඕන. ඔයා ගාව වෙනම ප්‍රස්ථාර කොලයක් තියෙනවා නම් එහෙමයි. එහෙම නැත්නම් අර අපේ ප්‍රස්ථාර පොතෙන් හරි එක කොලයක් කඩා ගන්න එහා පැත්තේ ප්‍රස්ථාර ගැලවෙන්නේ නැති වෙන්න. කොලයක් කඩාගෙන ඔන්න ඔය ප්‍රස්ථාර කොලේ තමයි අපි මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අදින්නේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ කරුණු ටික ඔක්කොම ලියාගෙන ඉවරයි. මම මෙතන ටික මකලා මෙතනින් තමයි ඔය කියන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අදින්න යන්නේ. පැහැදිලි? ඔන්න මම මේ ටික මැකුවා. ඔයත් දැන් ගන්න කොලේ අතට මාත් එක්ක ලස්සනට පිළිවෙලට යන්න. ඔය පේනෝනේ x වලයි y වලයි අගයන්ගේ පුතේ ඍණ පැත්ත නෑනේ. ඒ හින්දා වක්‍ර ප්‍රස්ථාර අදිනා වගේ ධන ඍණ දෙපැත්තක් මේකට ඕනේ නෑ. ධන පැති තිබ්බාම ඇති. අපි මෙහෙම කරමු. ඔයාගිට තියෙන විදිහට මං කෙලවරෙන් ගහ ගන්නම් y අක්ෂ.
y අක්ෂය ගහ ගන්නම් පුතේ මේ පැත්ත කෙලවර මැද්දෙන් නෙමෙයි දැන් y අක්ෂය ගහන්නේ කෙලවරේ ඕන්නම් ඔය චූටි කොටු පහක ඉඩක් ඉතුරු කරලා ගැහුවත් කමක් නැහැ නැත්තම් කෙලවරෙම ගැහුවත් කමක් නැහැ ඒව ප්‍රශ්න නෙමෙයි ඔන්න y අක්ෂය ගැහුවා හරිද x අක්ෂය දැන් බලමු y අක්ෂය පුතේ මට ඕන උපරිම ගාන කීයද y අක්ෂය උපරිම ගාන මට ඕනේ 32 32 නේ ඕනේ ඒ කියන්නේ ඔයා දන්නවා චූටි කොටු අපි එහෙම ගමු චූටිට අදිමු ලොකුවට ඕනේ නැහැ චූටි කොටු 10කින් පුතේ මේ චූටි කොටු 10ක් තියෙන 10න් 10ටම ගමු මේ බලන්නකෝ 32ක් තියෙනවනේ මම පටන් ගන්නම් මෙන්න මෙතන 40 කියලා දාන්න මේ උඩ තියෙන තැන 40 කියලා ගමු ඒකෙන් චූටි කොටු 10ක් ගියා 30යි චූටි කොටු 10ක් ගියා 20යි චූටි කොටු 10ක් ගියා 10යි චූටි කොටු 10ක් ගියා 0යි ඔන්න එතකොට ඔයාට ඕන මිලක් තමයි මෙතනින් ගන්න පුළුවන් පුතේ ඒ හින්දා 10න් 18ටම ලකුණු කරන්න ඒක තමයි ලේස්ම මෙතඩ් එක ඊට අමතරව x අක්ෂය ගත්තොත් මෙහෙට 0.6 යන්නේ ඔන්න x අක්ෂය හරි දැන් මට ඕන x අක්ෂය 50 දක්වා ඕන දැන් මදි වෙයිද බලන්න චූටි කොටු 10ක් ගියා 10යි චූටි කොටු 10ක් ගියා 20යි චූටි කොටු 10ක් ගියා 30යි චූටි කොටු 10ක් ගියා 40යි චූටි කොටු 10ක් ගියා 50යි හරි අක්ෂ ටික නම් කරමු මේ පැත්තට අපිට දාන්න පුළුවන් ලකුණු පන්ති ප්‍රාන්තරය කියලා ලකුණුනේ මේ පැත්තට දාන්න පුළුවන් සමුච්චිත සංඛ්‍යාතය නැත්තම් ළමයි ගාන කියලා දාන්නත් පුළුවන් මේ පැත්තට අපි පුරුද්දට වගේ කැපිටල් F කියලා දාමු එතකොට මේක අමුතුවෙන් අලුත් නම් දාන්න ඕනේ නැහැ මේක නම් මේ ඉන්නේ ළමයි ගාන ඔයාලට කැමති නම් ළමුන් ගණන කියලා දාන්නත් පුළුවන් එහෙම නැත්තම් කැපිටල් F කියලා ගන්න සමුච්චිත සංඛ්‍යාව හැමතිස්සෙම මෙතන F කියලා දාන්න එතකොට වරදින්නේ F කියලාම දාමු ඈ හරි දැන් කණ්ඩාංක ටික ලකුණු කරමු 10ට 4යි දැන් ඔයාට පුළුවන් හරියටම ලකුණු කරන්න දැන් මම සමාන චූටි කොටු මගේ නෑනේ 10කට වෙන් කරලා ඔයාට පුළුවන් හරියට ගන්න මේ බලන්න 10ට 4යි මෙතනින් 4ක් තෝරගන්න ඕන 4ක් කියන්නේ මේ වගේ මට්ටමක් කියලා මම හිතන්නම්කෝ හරිද ඔයා හරියටම ගන්න ඔන්න 10ට 4 ඩොට් එකක් දැම්ම රවුමක් ඇත්තා හරිද ඩොට් විතරයි වගේ ඔයා හරියටම ගන්න මම ඔයාගෙන් තමයි උත්තර ගන්නේ 20ට 10යි අන්න ඒක නම් පුළුවන් 20ට 10යි එතකොට 20ට x වලගේ 20 වෙද්දී y වලගේ 10යි මෙන්න මේ කෙලින් මේ හරිය වගේ බලන්න මම හරිද කියලා වැරදි නම් නිවැරදි කරන්න ඕනේ ඊළඟට 30ට 20යි ඒකත් පුළුවන් ලස්සනට 30 දී 20යි මේ තියෙන 20 එක මේ හරිය වගේ මට්ටමක් ඊළඟට 40 දී 29යි 40 දී 29යි ඒ කියන්නේ පුතේ මේ 30ට වඩා පොඩ්ඩක් අඩුයි කියන එකනේ මෙතන 30 කියලා ගත්තොත් 29 පොඩ්ඩක් පල්ලෙහාට ඒක කියන්නේ නේ පොඩ්ඩක් පල්ලෙහාට අරගෙන මම අදින්නම් මෙන්න මේ හරිය වගේ ඔව් මේ හරියේදී 29 40ට 29යි 50ට 32යි මෙන්න තියෙනවා 50 එතකොට බලන්න ඔයාලට පේනවනේ මෙන්න 50 දිගේ යනවා 30 කිව්වේ මේක උඩින් එන්නේ මේ 30 31 32 මම පොඩ්ඩක් උඩට වෙන්න ගන්නවා මේ හරිය වගේ ගන්නවා 32 හරි ඔන්න තියෙනවා පුතේ ඛණ්ඩාංක ටික දැන් ඔයාලට තියෙන්නේ මේ ප්‍රස්ථාර නම් පුතේ මේ අඩි රූලෙන් ඇඳුවොත් නම් වැරදි ලස්සට කර්ව් එක ගන්න ඕනේ බලන්න මේ පන්ති ප්‍රාන්තරේ පටන් අරන් තියෙන බිඳුව එන්නේ එහෙනම් බිඳුවේ ඉඳන්ම තමයි ප්‍රාන්තරේ පටන් ගන්න ඕනේ වක්‍රය අදින්න ඒ බලන්න මේම ගියා මේ ලස්සනට ගන්න මට වඩා ලස්සනට අදින්න චිත්‍රයේ චිත්‍ර කියන්නේ මේ වක්‍රය ඔන්න හරියටම F හැඩයක් තමයි පුතේ එන්නේ
ඔන්නෝම F අකුරේ හැඩයක් මේ S අකුරක් කියන්න පුළුවන්. ඒක F අකුර මෙහෙම නෙන්නේ මේ. මැදෙන් කැලලක් එන බව ඇත්ත. මෙහෙම නෙන්නේ හැඩයට F අකුරේ හැඩයක් තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රයෙන් දහම එන්න ඕන. වෙන වෙන අමුතුව එන්න බෑ. තේරුණාද? හරි වාට පුංචි වෙලාවක් දෙන්න. ඔය වක්‍රය ඇදලා ඉවර වෙච්ච දරුවෝ ටික මට අත උස්සන්න බලන්න. මොකද ඒක ඇදලා ඉවර නම් තමයි අපිට ඊළඟ කොටසට යන්න පුළුවන් වෙන්නේ. ඇදලා ඉවර වෙච්ච කට්ටිය අත උස්සන්න. දැනට 8 දෙනයි අත උස්සලා තියෙන්නේ. අනිත් කට්ටියත් පුළුවන් තරම් ඉක්මනට. බලන්න මේ විදිහට වක්‍රය ලක්ෂණට ආවද කියලා. දැනට අපේ ළමයි 17 දෙනෙක් 18 දෙනෙක් අත උස්සලා තියෙන ඉවරයි කියලා. ඉතින් හැමෝම ඉක්මනට ඉවර කරන්න. මොකද හැමෝම ඉවර වුණාන් පස්සේ තමයි මේක ඉතුරු ටික කියලා දෙන්න පුළුවන්. නැත්තම් වැඩි අවුල් යනවා. දැනට 23ක් ඉවරයි කියලා දාලා තියෙනවා. මම ඊළඟ සෙෂන් එකේ මැද හරියේදී දැන් මේ කොටස ඉවරුණාන් පස්සේ මම ඔයාලට අර වීඩියෝ එක පෙන්නන්නම්. අර මම ඔයාලට කිව්ව වීඩියෝ එක මේ ටික මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් කතා කරලා ඉවර වෙමු. තාමත් දරුවෝ 24යි ඉවරයි කියලා දාලා තියෙන්නේ. මට පේන්නේ ඊළඟ සෙෂන් එකටම ගිහිල්ලා වගේ මේක කියලා දෙන්න වෙන්නේ. ඉතුරු කොටස. දැනට 26යි. සර් මේ අදපෙක පොතේ අලවන්න ඕනද කියලා අහලා තියෙනවා. හොඟක් හොඳයි චේතනායි අහපු ප්‍රශ්නේ. දැන් අපි කොනේකනේ මේක ඇදලා තියෙන්නේ ඔයා. ඒ හින්දා මේක අලවන්න නම් ඉඩ තියාගමු ඈ. ඔය කොටසට අදාළ ටික විතරක් කපලා අරගෙන. ලොකු ඉඩක් කියන්නේ නැහැ නේ වාට මේ ටිකට. හරි? මේ කොටස කපලා ඔයාගේ පොතේ අලවන්න ඕනේ. හොඳයි මට ඇත්තට මේක අමතක වෙලා තිබ්බේ. චේතනා මතක් කරපු එක හුඟක් හොඳයි. හරි? වෙලාව තියෙනවා නම් දැන් කපලා අලවන්න නැත්නම් ඉඩ තියාගන්න. මොකද දැන් ඕක ඇලෙව්වෙන් පස්සේ ගම් හිටිනවනේ. එතකොට මේකේ තව වැඩ කැලි ටිකක් තියෙනවා. ඉරි ගහන්න තියෙනවා. ගම් එක බොද වුණාම අමාරු වෙන්න පුළුවන්. දැන්ම අලවන්න යන්න එපා. ඉඩ තියාගෙන අපි ඔය කොලේම ඔහම තියාගෙන වැඩ ටික කරලා අන්තිමට අලවමු. හරි. දැනට 29 දෙනයි තව අවත්ත උස්සලා තියෙන්නේ. තව ඉන්නවා 10ක් 11ක් ඉන්නවා තව. හරි. දැන් අනිත් කට්ටිය ඉක්මනට කරයි කියලා මං හිතනවා. දැන් මෙතනදී චතුර්ථක හොයනකොට අර මේ දත්ත අමුදත්ත තියෙනකොට වගේ නෙමෙයි ටිකක් වෙනස් වෙනවා. හේතුව තමයි පුතේ මෙන්න මෙහෙම දෙයක්. ඒක කියන වෙලාව ඉතුරු වෙයිද දන්නේ නැහැ. බලමුකෝ. මතකනේ මම ඔයාලට කිව්වා. අර ඉලක්කම් ටිකක් ලිව්ව මතකද? 3 5 10 15 20 කියලා ගමුකෝ. මේකේ හරිමැද ගත්තේ දත්ත ගාන ඔක්කොම 5යිනේ. 5ට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවම තමයි 3 වෙනිය කියලා එන්නේ. 1 2 3යි 3 වෙනිය. දෙපැත්ත කපලත් හොයන්න පුළුවන්. මේක තමයි හරිමැද. දැන් හරිමැද ගන්න බෑනේ පුතේ. මෙතන දත්ත 5යි තියෙන කියලා 5 දෙකට බෙදුවොත් 2.5 එන්නේ. එතකොට හරිමැද එන්නේ නැහැ. ඒ හින්දා තමයි එකක් එකතු කරන්නේ. එහෙම එකතු කරා